Okay guys, ඉතින් මේ වීඩියෝ එකේ මම ගේම් එකක් ඩෙවලොප් කරන්න යන්නේ. මේ ගේම් එකේ විශේෂත්වය තමයි ගේම් එකේ ඉන්පුට් දෙන්නේ. ඒ කියන්නේ ගේම් එක කන්ට්‍රෝල් කරන්නේ Arduino module එකකින්. මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති joystick module කියන module එකක්. ඉතින් ගේම් එකේ කන්ට්‍රෝල් පැත්ත Arduino වලිනුත් ඉන්ටර්ෆේස් එක vb.net Visual Basic වලිනුත් කරන්නයි මම හිතාගෙන ඉන්නේ. සේරම කලින් කියන්න ඕන Arduino ගැන මගේ channel එකේ දැනට කිසිම වීඩියෝ එකක් නැහැ. ඉස්සරහට කරන්න හිතන් ඉන්නවා. ඉතින් ඒක හින්දා Arduino ගැන බේසික් දැනගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් මගේ බ්ලොග් එක තියෙනවා Arduino World. මම ඔයගොල්ලන්ට ගිහිල්ලා පෙන්නන්න. Arduino World කියන බ්ලොග් එකට Google එකේ සර්ච් කරාම නම් එන එකක් නැහැ. ardno.blogspot.com. හරි මේක තමයි බ්ලොග් එක. ඉතින් මේකේ ඔයගොල්ලන්ට පේනවා මෙතන beam කියලා තියෙනවා. එතනට ගියාම බෝඩ් එකේ දැන් මෙතන Arduino බෝඩ් එක උණු බෝඩ් එක තමයි හුඟක් වෙලාවට බිගිනර්ස් ලට රෙකමන්ඩ් කරන්නේ මේ බෝඩ් එකේ පින් අවුට් එක. ඒතකොට ඒකෙන් වෙන දේවල් කොහොමද බේසික් යූස් කරන්නේ, software එක ඩවුන්ලෝඩ් කරගන්න, software interface එක, ඒකෙන් කරන දේවල්. එතකොට ඒක ඉවරනාට පස්සේ කියන්නේ මේ බේසික් පාර්ට් එක ඉවරනාට පස්සේ ඔයගොල්ලන්ට කෝඩ් කියන පිටුවට කෝඩ්ස් කියන පිටුවට යන්න පුළුවන්. ඒකේ තියෙනවා ස්ටෙප් බයි ස්ටෙප් කෝඩ් කරන විදිය මුලින් ඉඳලා. ඉතින් මේක ඔයගොල්ලෝ රීඩ් කරන්න පොඩ්ඩක් ඔයගොල්ලන්ට Arduino ගැන මූලික අයිඩියා එකක් ගන්න ඕන නම් Arduino මුලින්ම ඉගෙන ගන්න ආස කෙනෙක්. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. මට ඕන වෙනවා Arduino board එකයි joystick module එකයි jumping joystick එකයි පොඩි breadboard එකක් බලමු. මේක මුලින්ම Arduino board එක connect කරමු. Okay guys, ඉතින් අපි වැඩේ පටන් ගමු. මම මුලින්ම Arduino board එක පොඩ්ඩක් අඳුන්වලා දෙන්නම්. මොකද Arduino වලට අලුතෙන් මේක ඉගෙන ගන්න අය ඉන්න පුළුවන්. ඉතින් මේක තමයි Arduino board එක. මේ board එකේ ඔයගලන්ට පේනවා මෙතන තියෙනවා USB connect කරන්න පුළුවන් කේබල් එකක් මේ විදිහට set කරන්න පුළුවන් මේකට. එතකොට මේක තමයි මම laptop එකට ඕන computer එකට connect කරලා මේ බෝඩ් එකට ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරන්න. ඒ කියන්නේ මේ බෝඩ් එකේ සාමාන්‍යයෙන් කරන්නේ Arduino බෝඩ් එකකින් කරන්නේ අපි කම්පියුටර් එකේ ලියන ප්‍රෝග්‍රෑම් එකක් මේ බෝඩ් එකට අප්ලෝඩ් කරනවා. එතකොට මේකේ තියෙන මෙමරි එක ඒ බෝඩ් එකේ කන්ට්‍රෝල් වෙන්න ඕන විදිය, ඔපරේට් වෙන්න ඕන විදිය ඉන්ස්ට්‍රක්ෂන්ස් විදියට සේව් වෙනවා. එතකොට මේ බෝඩ් එක කරන්ට් එක තියෙන වෙලාවට ඔපරේට් වෙන්නේ කියන වැඩ කරන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එකේ විදියට. ඉතින් Arduino තමයි ලැන්ග්වේජ් එක. හුඟක් දුරට මේ ලැන්ග්වේජ් එක C programming වල syntax වලට ගොඩක් සමානයි. ඒ කියන්නේ ඒකේ වචන එතකොට වරහන් යොදන විදිය C programming වලට ගොඩක් සමානයි. ඉතින් මේ බෝඩ් එක ඔයගලන්ට පේනවා මෙතන තියෙනවා pin set එකක්. එතන බිංදුවේ ඉඳලා 13 ගහලා තියෙනවා. ඊළඟට ground කියලා එකක් තියෙනවා. මෙතන A0 ඉඳලා A5 වෙනකන් තියෙනවා. මෙතන තව pin set එකක් තියෙනවා. එතකොට මේ බෝඩ් එකෙන් වෙන්නේ ප්‍රධානම වෙන්නේ මේ pins වල අපිට voltage එක program එකෙන් වෙනස් කරන්න පුළුවන්. එක්කෝ මේ වලින් current එකක් එළියට දෙන්න පුළුවන්. එතකොට අපිට LED එකක් වගේ set කරලා ඒක LED එක පත්තු කරන්න පුළුවන්. එතකොට LED කීපයක් එතන මේ ground එක තියෙනවා. ඒක හරියට බැටරිය රින පැත්ත වගේ. එතකොට මේ තියෙන්නේ එක එක pins. එතකොට මේ LED ground එකයි මේ pins අතර සම්බන්ධ කරලා අපිට පුළුවන් LED එක එක style වලට පත්තු කරන්න. ඒ වගේ වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ pin වල කරන්ට් එක එළියට දෙන්න වගේම වැලියු එක රීඩ් කරන්නත් පුළුවන්. කියන්නේ කොච්චර වෝල්ටේජ් එකක් තියෙනවද කියලා. මේතන මේ ඩිජිටල් පැත්තේ තියෙන පින්ස් වලින් අපිට කරන්න පුළුවන් ඩිජිටල් විදියට වැලියු එකක් රීඩ් කරන එක විතරයි. කියන්නේ ඩිජිටල් විදියට කියන්නේ කරන්ට් එක තියෙනවද නැද්ද කියන එක විතරයි චෙක් කරන්න පුළුවන්. මෙතන මේ ඇනලොග් ඉන් කියන එකෙන් අපිට පුළුවන් කරන්ට් එක වෙනස් වෙන විදියට. කියන්නේ වෝල්ටේජ් එක 5.0 අතර කියලා සැලකුවොත් ඒ වෝල්ටේජ් එක කීයක්ද කියලා හොයන්න පුළුවන් තරමට අපිට මේ පින් වලින් වෝල්ටේජ් එක රීඩ් කරගන්න පුළුවන්. ඉතින් මම joystick module එකක් ගන්නම්. මේ තියෙන මගේ module collection එක. ඉතින් මේක මම එකපාර ගත්ත collection එකක් නෙමෙයි. සැරෙන් සැරේ ගත්ත module තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ joystick module එක. ඔයගලන්ට පේනවා මේකේ තියෙනවා මේ විදිහට pin out එකක්. මේකේ තියෙනවා ground කියලා තියෙනවා 5 volt කියලා තියෙනවා VRX VRY switch කියලා තියෙනවා. ඉතින් මේකේ ground එකයි 5 volt එකයි මේ board එකේ තියෙන ground එකයි 5 volt එකටයි connect කරාම සාමාන්‍ය විදිහට මේ module එක වැඩ කරන්න ඕන කරන current එක හම්බ වෙනවා.
ඊට පස්සේ තමයි මේ අනිත් පින් වලින් කියන්නේ VRX PRY ස්විච් කියන වලින් අපේ values read කරගන්න මේ බෝඩ් එකට මේ පින් වලට කනෙක්ට් කරන්නේ. මෙතන තියෙන ඇනලොග් පින් වලට. ඇනලොග් පින් වලට කනෙක්ට් කරන්න හේතුව තමයි මේක දැන් මේ ජෝස්ටික් එක කෙලින්න තියෙන්නේ. අපිට පුළුවන් මේක ඕන අතකට මෙහෙම නමන්න. මේ තමයි මේ ස්ටික් එක මෙහෙම ක්ලික් කරන්න පුළුවන්. ඔයාලට සද්දෙත් ඇහෙනවා ස්විච් එක. ඒ තමයි ස්විච් එක. එතකොට VRX VRY කියන්නේ මම හරියටම ෂෝ කරන්න බෑ මොන පැත්තද කියලා. අපි හිතුවොත් මේ පැත්ත X පැත්ත කියලා ඉස්සරහට පිටිපස්සටයි. මේ බෝඩ් එකට මේ මොඩියුල් එකට හම්බෙන කරන්ට් එක 5 වෝල්ට් හින්දා මේ අතර සම්පූර්ණයෙන් අපි ඉස්සරහට නැමුවොත් අපි හිතමු 5 වෝල්ට්ම මේ VRX කියන එකෙන් අවුට් එක දෙනවා කියලා. එතකොට මේක x අක්ෂය දිගේ පල්ලෙහාටම නැමුවොත් VRX වලින් අවුට් එක දෙන වෝල්ට් 0යි. VRY එක සැලකුවොත් ඒ විදිහටමයි මේ පැත්තට කරොත් සම්පූර්ණ වෝල්ට් 5ම අවුට් එක හම්බ වෙනවා මේකෙන්. VRY එකෙන් මේ අතට කරොත් VRY 0යි. එතකොට මේක මැද්ද තියෙන හින්දා දැන් මේක නියුට්‍රල් විදිහට තියෙදි මැද්ද තියෙන හින්දා මේ පින් දෙකෙන් දෙන්නේ වෝල්ට් 2.5 2.5 කියලා හිතන්න පුළුවන්. එතකොට සම්පූර්ණ වෝල්ටේජ් එකෙන් අවුට්පුට් එකෙන් භාගයයි. ඒ වගේ මේකේ ඇන්ගල් එක අනුව එන වෝල්ටේජ් එක VRX එකනුයි VRY එකනුයි වෙනස් වෙනවා. ඒ විදිහට අපි මේ ජෝස්ටික් එක එක පැත්තට නමද්දි. ඉතින් මේ VRX එකයි VRY එකයි අපිට පුළුවන් මේ ඇනලොග් වල A නෝට් වලටයි A1 වලටයි කනෙක්ට් කරන්න. එතකොට තමයි අපිට පුළුවන් ඇනලොග් වැලියු එකක් රීඩ් කරගන්න මේකේ වෝල්ටේජ් එක කීයක් එළියට එනවද කියලා VRX එකනුයි VRY එකනුයි. මට ස්විච් කියන එක ඕනේ නැහැ මම ඒකින්ද ඒ පින් එක නිකම්ම තියෙනවා. මට ඒකට කනෙක්ට් කරන්න ඕන වෙන්නේ මේ හතරට විතරයි. මේ දෙක ග්‍රවුන්ඩ් එකයි 5 වෝල්ට් කියන්නේ මේක වැඩ කරන්න ඕන කරන්ට් එක සාමාන්‍ය බැටරියට කනෙක්ට් කරනවා වගේ. VRX VRY එකෙන් තමයි VRX VRY එකෙන් තමයි අපිට ඕන කරන වැලියු රීඩ් කරගන්නේ ඇනලොග් ඉන් එකකින්. හරි. එතකොට අන්තිමට අපි කරන්නේ ප්‍රෝග්‍රෑම් එකෙන් මේ ඇනලොග් ඉන් වල තියෙන වැලියුස් ටික කේබල් එක හරහා කම්පියුටරේට USB පෝට් එකට සෙන්ඩ් කරන එක. එතකොට හරි පොඩි ප්‍රෝග්‍රෑම් එකක් එන්නේ ඔයගොල්ලන්ට කෝඩ් කරාම තේරෙයි. හරිම ලේසි ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් මේකෙන් අපි දැන් රීඩ් කරනවා කියවනේ වෝල්ටේජ් එක මේකේ VRX VRY එකෙන් දෙන අවුට් එක. ඊළඟට මේ බෝඩ් එකෙන් එළියට දෙද්දී ඔයගොල්ලන්ට ප්‍රෝග්‍රෑම් එක අවුට්පුට් එක එනකොට තේරෙයි මේක වෝල්ටේජ් එකක් විදිහට මේ එළියට දෙන්නේ වැලියු එකක් විදිහට. ඒ කියන්නේ වෝල්ටේජ් එක මේක 5.0 අතර නම් ඒකේ වෝල්ට් 5.0 අතර ස්කේල් එක 0.1023 අතර. ඒ කියන්නේ කොටස් 1024කට කඩලා තමයි වෝල්ටේජ් එක අවුට් එක දෙන්නේ. අර කලින් කිව්වා වගේ Vx එකක් මේ අතර උඩරිම කරොත් වෝල්ට් 5ම එකෙන් අවුට් එක දෙනවා නම් මේ බෝඩ් එකෙන් එළියට දෙන වැලියු රීඩ් එක මේ ඇනලොග් වැලියු රීඩ් එක 1023යි කියලායි එන්නේ. එතකොට මේක සම්පූර්ණයෙන් මේ අතට පිටිපස්සටම කරොත් වෝල්ට් 0ක් දුන්නොත් VRX එකෙන් මේකේ ඇනලොග් රීඩ් කරාම මේකේ වැලියු එක හම්බෙන්නේ 0යි කියලා. එතකොට මේක නියුට්‍රල් තියෙනකොට 512ක්, ඒ කියන්නේ 512ක්ම නෙමෙයි 500 ගාණක් ආසන්න වශයෙන් අපිට අවුට්පුට් එක හම්බ වෙනවා මේ බෝඩ් එකේ තියෙන ඇනලොග් රීඩ් එක කරාම. මේ විදිහට 0යි වෝල්ට් 5 අතර නම් මේකේ අවුට්පුට් එක දෙන්නේ. මේකේ 0.1023 අතර ඒ ස්කේල් එකට ගැලපෙන විදිහට ඇනලොග් අවුට් එකක් අපිට ඇනලොග් එකේ රීඩ් එක අපිට මේ සීරියල් පෝට් එකට සෙන්ඩ් කරගන්න පුළුවන් වෙනවා. හරි අපි කනෙක්ට් කරමු. මං ගාව තියෙනවා පොඩි බ්‍රෙඩ් බෝඩ් එකක් මේ විදිහට. මම මේකට කනෙක්ට් කරනවා මෙන්න මෙහෙම. හරි මෙහෙම කනෙක්ට් කරනවා. දැන් මේකේ පින්ස් ටික අනිත් පැත්තෙන් මෙතනින් තමයි මම මේකේ හරි හතරක් මේකක් තියෙනවා. මේ පිළිවෙලටම මම මේක කනෙක්ට් කරනවා මෙන්න මෙහෙම. මට ස්විච් එක ඕන වෙන්නේ නැහැ. ස්විච් එක තියෙන්නේ මෙහා පැත්තේම. ඒකින්ද මෙන්න මෙහෙම කනෙක්ට් කරනවා. හරි. අන්න ඔය විදියට. හරි ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඔයගලන්ට පේනවා ග්‍රවුන්ඩ් එක තියෙන්නේ මෙහා මුල්ලෙම. ග්‍රවුන්ඩ් එකේ ඉන්න වයර් එක රතු. ඔයගලන්ට පුළුවන් කැමති වර්ණයක් ඔයගලන්ට දැන් මේක හතරක් මම එකට තියෙන හින්දා වයර් සෙට් එකම මම පාට ගැන හිතුවේ නැත්තම් ග්‍රවුන්ඩ් එකට ඔයගලන්ට කළු වගේ වර්ණයක් ගන්න පුළුවන්. මම ග්‍රවුන්ඩ් එකට ඒක කනෙක්ට් කරනවා. හරි. වෙන ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් කරලා ඊළඟට තියෙන්නේ 5 වෝල්ට් එක ඔයගලන්ට මතකයි. ඒක
5 වෝල්ට් එකට කනෙක්ට් කරනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මොකද කරන්නේ? ඊළඟට තිබ්බේ VRX එක මම ඒක ඇනලොග් 0 එකට කනෙක්ට් කරනවා. ඇනලොග් 0 පින් එකේ වැලියු එක රීඩ් කරනවා. ඊළඟට ඇනලොග් 1 එකට කනෙක්ට් කරනවා. මේ විදිහට. එතකොට මේ පින් දෙකෙන් මොඩියුල් එකට කරන්ට් එක හම්බ වෙනවා. අනිත් පින් දෙකෙන් මේකේ VRX VRY රීඩ් කරගන්න පුළුවන්. හරි මම බෝඩ් එක දැන් මේක ඇතුලේ කේබල් එකක්. හරි මේ කේබල් එක අරගෙන මම මේ කනෙක්ට් කරගන්නවා ලැප් එකට. හරි මේක දැන් ලැප් එකට කනෙක්ට් කරමු. ඔන්න ඔය විදිහට. හරි එතකොට ඔයාලට පේනවා බෝඩ් එක වැඩ වෙනවා. ඉතින් මෙහෙම ගහලා තියලා අපිට පුළුවන් Arduino software එක on කරලා මේකේ ප්‍රෝග්‍රෑම් එක මේකට අප්ලෝඩ් කරන්න. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා අපේ ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ. අපි එහෙනම් Arduino software එකට යමු. හරි එහෙනම් අපි Arduino software එක on කරමු. Arduino software එක on කරාම ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ විදිහට මේකේ බේසික්ම කෝඩින් එක ඔටෝමැටිකලි ටයිප් වෙලායි තියෙන්නේ. මේකේ තියෙනවා setup කියලා කොටසකුයි loop කියලා කොටසකුයි. මේ setup loop කියන කොටස් දෙකෙන් වෙන්නේ මේකයි. මේ setup කියන කොටසේ ඇතුලේ තියෙන කෝඩින් එක බෝඩ් එකට කරන්ට් එක ආපු ගමන් ඒ කියන්නේ බෝඩ් එක on වෙනකොටම මේ setup කියන කොටස ඇතුලේ තියෙන කෝඩින් ටික තමයි run වෙන්නේ. ඊට පස්සේ මේ loop කියන කොටස ඇතුලේ තියෙන කෝඩින් ටික ඒ ෆන්ක්ෂන් එකේ තියෙන කෝඩින් ටික නවතින්නේ නැතුව දිගටම රන් වෙන එක තමයි වෙන්නේ. ඒක නොනවති දිගටම රන් වෙනවා. එතකොට setup කියන එක රන් වෙන්නේ එකපාරයි. ඒක බෝඩ් එකට කරන්ට් එක හම්බෙච්ච පළවෙනි පාරම. එතකොට බෝඩ් එක පටන් ගද්දි කොයි විදිහට තියෙන්න ඕන කියලා කෝඩ් කරගෙන මේක ඇතුලේ. එතකොට loop එකේ කෝඩ් කරන්නේ ප්‍රෝග්‍රෑම් එක සාමාන්‍යයෙන් step by step වෙන්න ඕන දේ. හරි. මෙතනදී මේ බෝඩ් එකේ values read කරන්නේ බෝඩ් එකේ තියෙන values computer එක read කරන්නේ serial monitor කියන එකකින්. මේකේ තියෙනවා serial monitor කියන එක. මේ තියෙන serial monitor එක මම පේනවා මේක on කරාම කිසි දෙයක් පෙන්වන්නේ නැහැ. මොකද මේ බෝඩ් එකේ මම කලින් තිබ්බ ප්‍රෝග්‍රෑම් ඔක්කොම ක්ලියර් කරලා තියෙන්නේ. මේ මොනිටර් එකට තමයි අපේ values ඒ කියන්නේ බෝඩ් එකෙන් එවන values read වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙනවා baud rate කියලා 9600ක් කියලා දාලා. ඉතින් මේ baud rate එකට අනුව තමයි මේ serial monitor එකෙන් serial port එකේ තියෙන values read කරන්නේ. අපි මම ඒක ඔයගොල්ලන්ට පෙන්වන්නම්. දැන් මෙතන port එකේ තියෙනවා COM5 කියලා. ඉතින් සමහර වෙලාවට මේක COM6 වෙන මොකක් හරි port එක තියෙන්නත් පුළුවන්. එතකොට ඒක සිලෙක්ට් කරන්නත් වෙයි සමහර විට බෝඩ් එක ඩිටෙක්ට් කරලා නැති වුනහම. එතකොට ඒකට ඔයගොල්ලෝ මාරු කරන්න ඕන වෙන port එකකට. හරි එහෙනම් අපි කෝඩින් කරන්න පටන් ගමු. මම මෙතන setup එකේ serial port communicate කරන්න baud rate එක දෙනවා 9600යි කියලා. ඒ මොකද අර මම කලින් කිව්වා වගේ serial monitor එකේ 9600 තියෙන තමයි. නැත්තම් මේක අපි වෙන ආගයකට දැම්මොත් 57600ට වගේ දැම්මොත් මෙතන 57600 දෙන්න ඕන. නැත්තම් මේකේ මේ serial port එකට send කරන value එක වෙන baud rate එක යන හින්දා මේ serial monitor එකේ පෙන්වන්නේ නැහැ. මම ඒක ඕනනම් කරලා පෙන්නන්නම් එවිලට. මේක 9600ට දාමු. දාලා serial.begin 9600 කියලා දුන්නා. මේක ඇතුලේ මම මොකක් හරි value එකක් නිකන් serial.println කියලා එකයි කියලා දෙනවා. දීලා semicolon දීලා මේක upload දෙනවා. upload කාදී මේක save කරන්න අහනවා. save කරන්න මම cancel දෙනවා. එතකොට save වෙන්නේ නැහැ. නිකම්ම compile වෙලා upload වෙන එකයි වෙන්නේ. හරි. ඕගොල්ලන්ට මම ආය upload කරලා පෙන්නන්න. මේ තියෙන්නේ board එකේ light පත් වෙලා තින්නේ. මේක upload දෙනකොට මේකේ light අන්න ඔය විදිහට blink වෙනවා. ඒ upload වෙන එක පෙන්වන්න. දැන් මෙතන done upload කියලාත් done uploading කියලාත් වැටලා තියෙනවා. හරි. දැන් මම serial monitor එක on කරලා බැලුවොත් මොකද වෙන්නේ? ඔය විදිහට එකේ ඒවා දිගටම print වෙන්න ගන්නවා. මොකද serial monitor එකේ අර values board එකෙන් මේ Arduino board එකෙන් serial port එකට baud rate එක 9600න්
මේ එක කියන වැලියු එක සෙන්ඩ් කරන හින්දා. ඉතින් මේක මම බෝඩ් රේට් එක වෙනස් කරොත් මොකද වෙන්නේ? ඔයගලන්ට පේනවා වෙන වැලියු සෙට් එක මේක අර අපිට ඕන කරන කමියුනිකේෂන් data නෙමෙයි එන්නේ. මොකද බෝඩ් රේට් එක වෙන රේට් එකේ අපි බලන් ඉන්නේ මේක 9600ට දැම්මොත් තමයි අපිට ඕන කරන වැලියුස් ටික එන්නේ. ඉතින් ඒ විදිහට බෝඩ් රේට් එක ගැන වැඩි හිතන්න ඕනේ. ඒක 9600ම තියාගන්න. ඒ විදිහට අපිට පුළුවන් සීරියල් මොනිටර් එකට අපිට ඕන කරන වැලියුස් යවන්න. දැන් අපි මේ බෝඩ් එකට කනෙක්ට් කරලා තියෙන්නේ ජොයිස්ටික් මොඩියුල් එකයි හරියට ඇනලොග් රීඩ් කරන්නයි පෝට් වලට. ඉතින් අපි මොකද කරන්නේ මේ serial.println කියන තැනට මෙන්න මේ වගේ කෝඩ් එකක් ඇනලොග් read A node කියලා දෙනවා. ඒ කියන්නේ A node pin එකේ ඇනලොග් රීඩ් එක serial port එකට send කරන්න කියන එක. මම මේක අප්ලෝඩ් කරලා බලනවා. serial mount එකත් ගමු. හරි ඔයගොල්ලන්ට පේනවා 500 ගාණක් තමයි එන්නේ. හරි. දැන් මේක වැඩ ඔයගොල්ලන්ට පේනවා මේ ස්ටික් එක මම ඉස්සරහට නැමුවා මොකද වෙන්නේ? ඔයගොල්ලන්ට මතකයි මේ නෝට් එකට මම කනෙක්ට් කරේ RX කියන එක. ඉතින් මේ ජොයිස්ටික් එක පැත්තකට මෙහෙම නැමුවම 1023 කියන උපරිමගයකට යනවා. අනිත් පැත්තට නැමුවම මේකේ විරුද්ධ අතට බිඳුවට යනවා. ඒ මොකද මේ නෝට් එක රීඩ් කරලා තින්ද. ඒ 1 එක තාම රීඩ් කරන්නේ නැති නිසා අනිත් පැත්තට වෙන දෙයක් මුකුත් වෙන්නේ නැහැ. මේක normal neutral තියෙද්දි x අක්ෂය තියෙන්නේ හරි මැද්දේ නැවතිලා නියුට්‍රල් විදිහට ඉඳලා 500 ගාණක් මම කිව්වා වගේ 500 ගාණක් අපිට හරියට 512 හම්බෙන්නේ නැහැ 500 ගාණක් වැලියු එකක් හම්බ වෙනවා. ඉතින් අර මුලින්ම කිව්ව විදිහට මේකින් වෝල්ට් 5ක් දෙනවා නම් ඒකේ ස්කේල් එක 1024කට බෙදලා තමයි මේකේ වැලියු එක අවුට් එක විදිහට දෙන්නේ. හරි අපි මේ නෝට් එකත් මේ කෝඩින් එකට දාමු. මෙතනට ප්ලස් කියලා කමාවක් දාලා ප්ලස් කියලා මේ නෝට් එකක් දෙමු. මේ විදිහට ස්ට්‍රින්ග් එකකුයි ඉන්ටිජර් වැලියු එකකුයි එකපාර අපිට එකතු කරන්න බැරි හින්දා අපි මේක ස්ට්‍රින්ග් එකකට කන්වර්ට් කරගන්නවා. මෙන්න මේ විදිහට. එතකොට මේක ස්ට්‍රින්ග් වැලියු ඉන්ටිජර් වැලියු එක ස්ට්‍රින්ග් එකක් වෙනවා. මේක ඉන්ටිජර් වැලියු එක ස්ට්‍රින්ග් එකක් වෙනවා. මේ ස්ට්‍රින්ග් ඔක්කොම එකතු වෙලා තමයි කමාවක් එක්ක මේක අපිට පෝට් එකට හම්බෙන්නේ. හරි සීරියල් මොනිටර් එක ආයි ඔන් කරමු. හරි ඔයගොල්ලන්ට පේනවා දැන් 507යි 507යි කියලා තියෙනවා. මේකේ ස්ටික් එක ඉස්සරහටයි පිටිපස්සටයි නැමුවම මොකද වෙන්නේ? මේකේ වයර් ගැලවිලා. හරි. sorry මේකේ ඒ නෝට් නෙමෙයි ඒ වන්නේ. ඒකයි මම බැලුවේ මොකද දෙකම එකපාර අඩු වෙන්නේ කියලා. හරි ආයි සීරියල් මොනිටර් එක කරමු. අප්ලෝඩ් කරලෙමු. හරි අප්ලෝඩ් වුණා සීරියල් මොනිටර්. හරි ඒගොල්ලන්ට පේනවා දැන් මේක එක අතකට නමද්දි එකක් 1023කට යනවා. ඒක බිඳුවට යනවා අනිත් අතට නමද්දි. ඊට විරුද්ධ දෙය කියන්නේ y අක්ෂය දිගේ බැලුවොත් ඒක එක අතකට 1023 අනිත් අතට බිඳුවයි. ওই විදිහට සීරියල් මොනිටර් එකට අපේ වැලියු ස්ටික් ගෙන්න ගන්න පුළුවන් මේ ජොයිස්ටික් එකේ පොසිෂන් ස්ටික් පොසිෂන් එක. හරි එච්චරයි ප්‍රෝග්‍රෑම් එක. එතනින් එහාට Arduino programming ගැන අපිට හිතන්න දෙයක් නැහැ. මොකද සීරියල් පෝට් එකට වැලියුස් ටික අපිට රීඩ් කරගන්න පුළුවන්. ඉතින් දැන් මම කරන්න යන්නේ Visual Basic VB.net වලින් ඉන්ටර්ෆේස් එක ලියන්න යන්නේ ගේම් එකේ. මගේ ගේම් එක අර ඔයගොල්ලෝ දැකලත් ඇති arrows Q එක arrows එනවා එක එක පැති වලට. මේ ජොයිස්ටික් එක අපිට කරන්න තියෙන්නේ ඒ arrow එක හරියට එක පොසිෂන් එකට ආපුවාම ඒ පැත්තේ arrow එක ඒ පැත්තට ස්ටික් එක යවන්න තමයි තියෙන්නේ. ස්ටික් එක ඒ අතට නමන්න අනිත් පැත්තට ඉස්සරහට පිටිපස්සට කියලා. එතකොට අපි මේ පැටර්න් එක වැරද්දුවොත් අපේ ලකුණු අඩු වෙනවා. අපි අවුට් වෙනවා ගේම් එකේ. ඒ විදිහට තමයි ගේම් එක මම ඩෙවලොප් කරන්න හිතන් ඉන්නේ. ඉතින් VB.net වලින් පුළුවන් මේ අපි දැන් මේ සීරියල් මොනිටර් එක තියෙන්නේ මේකේ Arduino වලට එන සීරියල් මොනිටර් නේ. ඒ වගේ අපිට පුළුවන් සීරියල් මොනිටර් එකක් හදාලා සීරියල් පෝට් එකේ වැලියු රීඩ් කරගන්න. ඉතින් අපි කරලා බලමු. මම Arduino ක්ලෝස් කරනවා. මේක මට ඕනේ නැහැ. දැන් මම Visual Basic on කරගන්නවා. හරි Visual Basic එකේ මම new project එකක් හදනවා. මේක මම game කියලා දෙනවා. මේක save කරනවා.
ගේම් එක මේක හදලා අපි සේව් කරමු ඩෙස්ක්ටොප් එකේ ඔහම ගේම් කියලා. එතකොට මේ ප්‍රොජෙක්ට් එක ඩෙස්ක්ටොප් එකේ හැදෙනවා. හරි ඊළඟට කරන්නේ මේ වින්ඩෝ එකේ මෙහෙම තියලා මට ඕනේ දැන් මුලින්ම අර බෝඩ් එකේ තියෙන වැලියුස් ටික රීඩ් කරගන්න මේ ප්‍රෝග්‍රෑම් එකට. මේක රන් කරාම මේ ප්‍රෝග්‍රෑම් එක වැඩ මේ විදියට මේකේ තියෙනවා සීරියල් පෝට් කියලා එකක්. මේක අපි මේ ප්‍රෝග්‍රෑම් එකට දාගන්නවා. ප්‍රෝග්‍රෑම් එකට දාලා මේක මම නේම් කරනවා SP කියලා මට ලේසි වෙන්න. ඊට පස්සේ මේකේ පේනවා බෝඩ් රේට් එක 9600යි. ඒකින්ද ඒක ප්‍රශ්නයක් නෑ. ඒක වෙනස් කරන්න ඕනේ නෑ. com port එක ඔයගලන්ට පේනවා com1 කියලායි තියෙන්නේ. අපිට අරක මතක විදියට තිබ්බේ com5 එකේ නේද? 5 කියලා දෙනවා. දීලා මේක උඩ ඩබල් ක්ලික් කරනවා වින්ඩෝ එකට. එතකොට form load. ඒ කියන්නේ මේක load වෙද්දිම මේ වින්ඩෝ එක open වෙද්දිම වෙන්න ඕන දේ අපි දෙන්නේ. දැන් SP open කියලා දෙනවා. එතකොට මේ port එක open වෙනවා. මේක run කරොත් අපිට කිසි වෙනසක් පේන්නේ නැහැ. අර port එක ඒ වුණාට connect වෙලායි තියෙන්නේ port එකේ value read කරන්න. ඊට පස්සේ මම label එකක් ගන්නවා මෙන්න මේ විදියට. label එකේ text එක ලොකු කරමු ටිකක්. මේ විදියට. ඊට පස්සේ මේකේ මේ serial port එකේ events වලට ගිහලා මෙතන තියෙනවා data received කියලා. ඒක උඩ මම double click කරනවා. එතකොට මේ වගේ function එකක් එනවා. ඒ කියන්නේ serial port එකෙන් data අපිට receive වුණාම කරන්න කියලායි මේ function එක එන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේකේ මම label1.text equal කියලා sp.readline කියලා දෙනවා. හරි. අපි මේක run කරමු. error එකක් එනවා. cross thread operation not valid. හරි. මේක ගැන හිතන්න එපා. අපි මොකද කරන්න යන්නේ? මේක දැන් අපි මේක copy කරගමු. copy කරගෙන ඉන්ටර්නෙට් එකේ පොඩ්ඩක් search කරලා බලමු. මේකට මොකක්ද අපිට කරන්න පුළුවන් කියලා. pb.net හරි. Stack Overflow එකේම තියෙනවා වගේ solution එක. හරි. මේ කියලා තියෙනවා purpose of the background classes perform work as non-GUI thread while GUI remains responsive. හරි. මෙන්න මේක set කරන්නලු false වලට. අපි මේක කරලා බලමු false වලට set කරලා. false. මේක run කරලා බලමු. හරි. වැඩ අවුලක් නැහැ. දැන් අපිට පුළුවන් අපේ joystick එක අරගෙන මේ විදියට එක එක අතර නමන ඔයගලන්ට පේනවා. අපේ value එක අපිට හම්බ වෙනවා. ඒ විදියට port එකේ value එක අපිට read කරගන්න පුළුවන්. දැන් මම මොකද කරන්නේ? මේ values අනුව මේ joystick එකේ position එකට වෙනම label එකක් ගන්නවා. POS කියලා. මේකටත් මම text එක ලොකු කරලා මේ label එකේ මම මේකේ position එක front the back the left the right the කියලා කෝඩ් කරනවා. ඒක කරන්නේ කොහොමද? මේක දැන් data receive වෙනවනේ. receive වුණාම ඔයගොල්ලෝ දන්නවා data එක එන්නේ values දෙකයි කමාවක් මැද්දේ එන්නේ. ඉතින් මට පුළුවන් dim x dim l කියලා variable එක මේ lbl text එකට ගන්න value එක split කරන්න කමාවකින්. මෙන්න මෙහෙම. ඊට පස්සේ dim x කියලා l වල බිඳුව ගන්නවා. එතකොට පළවෙනි value එක එනවා. dim y කියලා l වල 1 ගන්නවා. එතකොට දෙවෙනි value එක එනවා. අර ඔයගොල්ලෝ දන්නවා මෙතන send වෙන එන y equal මොකද්ද අවුල? කමාවක් अब मैं करूँ if l.length සමාන වුණොත් එකට කියලා දෙමු. එතකොට මේක වෙන්න කියලා. මොකද සමහර විට වෙන data එකක් receive වෙන්නත් පුළුවන්.
අපි මෙහෙම කරමු dim l equal sp.readline ඊට පස්සේ label1.text equal l ඊට පස්සේ l equal l split කියලා කමාව දෙනවා ඊට පස්සේ සමානයි 2 නම් හරි සමානයි 2 නම් වෙන්න ඕන l ඊට පස්සේ ස්ප්ලිට් කරනවා කමාවකින් ඊට පස්සේ dim x equal l වල 0 y equal l1 හරි දැන් අපි ගාව xy කියලා values දෙක තියෙනවා වෙනම ස්ප්ලිට් කරලා අරන් තියෙන අර ටෙක්ස්ට් එකෙන් ඊට පස්සේ අපි අහනවා අපිට පුළුවන් මේකේ value එක විදිහට ගන්න. ඒ කියන්නේ integer value එක විදිහට ගන්න. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් x y y y integer විදිහට ගන්න. එතකොට මේ values දෙක අපිට compare කරලා බලුවා හැකිනේ. ඔහොම අරගෙන ඊට පස්සේ අපි අහනවා if x විශාලද 900ට වැඩිය වගේ කියලා. එතන මොකද කියන්නේ අපිට කියන්න බෑ හරියට ජෝස්ටික් එක කොච්චර නැමෙයිද කියලා. අනික value එක exact value එකක් නෙමෙයිනේ. හරියට ජෝස්ටික් එක neutral තිබ්බා කියලා අපිට 512 ආවෙත් නෑනේ. ඒකින්ද අපි හිතනවා 900ට වැඩි කියලා. මොකද 1023ට කිට්ටු වෙලා කියන්නේ 900ට වැඩි කියන එකනේ. ඉතින් 900ට වැඩි x අගය හැබැයි ඒ වගේම y අගය තියෙන්න ඕන කොතනද? y කියන අගය 500ට ආසන්නව තියෙන්න ඕන. ඒ කියන්නේ අපි ගමු y 300ට වැඩි වෙන්න ඕන සහ y කුඩා වෙන්න ඕන 900ට වැඩි කියලා. එතකොට y අක්ෂය දිගේ කිසිම පැත්තකට නැමිලා තියෙන්න බෑ. ඒක මැද හරියේ තියෙන්න ඕන. x අක්ෂය තියෙන්න ඕන ඉස්සරහට. එහෙමයි කියලා. එහෙම වුණොත් අපි ගන්නවා මේකේ තව variable එකක් ගමු. dim p කියලා ගමුකෝ variable එක මේකේ text එක none කියලා දීලා p equal මෙතන දෙමු f කියලා. ඒ කියන්නේ forward. else උනොත් p equal n කියලා දෙමු. ඒ කියන්නේ neutral. හරි. අන්තිමට මොකද කරන්නේ මේක label 2. අරක post කියලා අපි වෙනස් කරගත්තනේ. post.text සමානයි p කියලා දෙමු. මොකක්ද ඒක? syntax එක මේක වරහනක් වුණා ඒකටලා. හරි. හරි. ඒක neutral තියෙන්නේ. දැන් මේක ඉස්සරහට නමු. මේකේ අනිත් පැත්ත මාරු වෙලා අපිට වෙන්න තියෙන්නේ. මේක 900ට වැඩි නෙමෙයි. එතකොට ඒකයි මම කිව්වේ පැත්ත වෙනස් වෙන්න පුළුවන්. 300ට අඩු කියලා ගමු. neutral තියෙන්නේ මම මේක joystick එකෙන් මෙහෙම ඉස්සරහට නැමුවම front කියලා වැටෙනවා. අනිත් පැත්තට නැමුවොත් මුකුත් වෙන්නේ නැහැ. අපි මේ පැත්තට කෝඩ් ලියලා නැති හින්දා. අපිට front එක හම්බෙලා තියෙනවා. හරි. ඒ විදිහට මම මේක ඉතුරු ටිකත් කෝඩ් කරනවා. මේකේ else එක මෙහෙම තියෙද්දි else if කියලා එකක් ගන්නවා. else if එකේදී කියනවා 900ට වැඩි කියලා. 900ට වැඩි y එක 500 අතර 500ට ආසන්නව තිබ්බොත් ඒක back එක කියලා ගන්නවා. මෙන්න මෙහෙම. හරි. ඒ විදිහටම අනිත් දෙකත් ගන්නවා. මේක y 900ට වැඩි x අගය ආසන්නව 500ට ආසන්නව තිබ්බොත් ඒක left කියලා ගමු. ඒක left ද කියන්නේ හරියටම ෂුවර් නෑ. අපි check කරලා බලමු. left right කියලා දෙයක් ගන්නවා. මේක අපි දෙමු 300ට අඩු කියලා. 300. හරි. මේක run කරලා බලමු. ඉස්සරහට front එක හරි back එක හරි left right. ඒ දෙක මාරු වෙලායි තියෙන්නේ. අපි මේක right කරලා මේක left කරමු. right left. හරි. දැන් මේ joystick එක ඉස්සරහට front back right left අපිට ඒව ටික හම්බ වෙනවා. හරි. ඊළඟට මම මොකද කරන්නේ? දැන් අපිට joystick එකේ controls ටික අපිට ගන්න පුළුවන් නේ. මේ ටික මේ විදිහට වැඩ වෙනවා. දැන් මම මොකද කරන්නේ? මේකේ label ටිකක් ගන්නවා. ඒවල තමයි අපේ arrows ටික අපි පිළිවෙලට
print කරන්න හිතන් ඉන්නේ මේක auto size අපි නැති කරමු මෙන්න මේ වගේ box එකක් විදිහට අරගෙන මේකේ size එක 100යි 100 වගේ හදාගමු හදාගෙන මේකේ border එකකුත් දෙමු ඔන්න ඔය විදිහට text එක line එක center කරමු center කරලා text එක ටිකක් ලොකු කරමු ඔන්න ඔහොම හරි මේක තමයි label 2 වලින් ඉඳන් පටන් ගන්න තියෙන්නේ නේද අපි මේක වෙන මොකක් හරි කරමුකෝ මේක නම් වෙනස් කරමු txt කියලා txt කියලා වෙනස් කරලා මේක label 1 කරමු මොකද label 1 label 2 කියලා පිළිවෙලට අපිට ගන්න ඕන හින්දා මේක text එක ස්පේස් එකක් තියෙනවා ඒක ස්පේස් තියන්න හේතුව මම පස්සේ කියන්නම් මගේ අයිඩියා එක තියෙන විදිහට මේක label 2 3 4 5 6 හරි තව දෙකක් විතර ගමුකෝ 8 හරි අපි ගාව දැන් text box text label 8ක් තියෙනවා දැන් අපි මොකද කරන්නේ අපිට ඕනේ සැරෙන් සැරේ මේකේ තියෙන text එක මේකේ තියෙන text එක මෙතනට යනවා මේකේ තියෙන text එක මෙතනට යනවා මේකේ තියෙන මෙතනට යනවා ඔය විදිහට text ටික ඉස්සරහට යන්න ඕනේ එතකොට මෙතනට random arrow එකක් වැටෙන්නත් ඕන අපි මොකද කරන්නේ arrows මුලින්ම අපි ගමු arrows unicode characters arrow symbols බලමු හරි අපි ගාව තියෙනවා හරි අපිට තියෙනවා මෙන්න මේ ටිකනේ මේ ටික හොඳයි ඒ ටික ගමු ඒ ටික ගන්නවා මම දැන් මෙතනදි මම කරන්නේ ටයිමර් එකක් ගන්න එක ටයිමර් එකක් දානවා මේකේ මම නම දානවා tmr කියලා මේක enable දෙනවා interval එක තප්පරෙන් තප්පරේ වගේ වෙන්න දෙනවා ඊට පස්සේ ටයිමර් එක උඩ ඩබල් ක්ලික් කරනවා එතකොට මේ ෆන්ක්ෂන් එක අපිට දෙනවා ටයිම් එක ටික් වෙනකොට මොකද වෙන්න ඕනි කියලායි මෙතන වෙන්නේ හරි මෙතනදී මම ටෙක්ස්ට් එකක් ගන්නවා dim t equal කියලා මෙන්න මේ ඒක සපෝට් කරන්නේ නැහැනේ වෙන arrow set එකක් ගමු ඒ arrows එකක්වත් සපෝට් කරන්නේ නැහැ සපෝට් කරන එකක් හොයාගන්න වෙනවා හරි එක arrow එකක් හම්බුණා එතකොට තව එකක් හම්බුණා arrows ඔක්කොම එක එක අතවලට තියෙනවා ටික අපි ගමු මෙන්න මෙහෙම අරගෙන මේක කමා වලින් මෙහෙම වෙන් කරමු වෙන් කරලා මෙතනින් මම ස්පේස් එකකුත් තියනවා තියලා මේක ස්ප්ලිට් කරනවා කමාවකින් එතකොට මොකද වෙන්නේ t කියලා array එකකට අපිට එනවා මේ text එකයි space එකයි array එකකට දැන් මට ඕන මේකේ random number එකක් හොයාගන්න මට ඒක හරියට මතකත් නැහැ vb.net array random array item හරි මේ තියෙන්නේ මේක තමයි කෝඩ් එක මම හිතනවා මේක හරියයි කියලා ඒ කියන්නේ random එකක් random කියලා variable එකක් හදාගෙන ඒකේ array එකෙන් length එක එකක් අඩුලා කියන්නේ length එක ගන්න බෑනේ 0.1 අගය අතර වෙන්න බෑ ඒකට ඒක integer අගයක් එනවා random එකෙන් මෙතන මම array එක දෙන්න ඕන t කියලා ඒකට t එකේ length එකට හරියන විදියට random number එකක් එනවා index කියලා ඒක t වලින් index එකක් තෝරගත්තාම මේක තමයි selected value එක random value එක හරි ඒක තමයි එතකොට අපි දෙන්න ඕන මෙන්න මෙතනට ඒක එහෙම වෙන්න කලින් මේ ඔක්කොම මෙහෙට ගිහිල්ලා තියෙන්න ඕන මෙතන තියෙන label 8 label 7 ඉතින් අපි මොකද කරන්නේ label 8.text equal label 7.text ඔය විදිහට මේ කෝඩ් කරනවා මෙතනට 7 දෙනවා මෙතනට 6 දෙනවා මෙතනට 6 දෙනවා මෙතනට 5 දෙනවා මොකද වෙන්නේ එතකොට මේ ලේබල් වල පිළිවෙලට ඉස්සරහට එනවා තියෙන ටෙක්ස්ට් ටික මාරු වෙවි මෙතනට 4 දෙනවා මෙතනට 5 දෙනවා 4 3 2 දෙකට ටෙක්ස්ට් එක දෙනවා එකේ තියෙන ටෙක්ස්ට් එක එතකොට ලේබල් 1 එකේ තියෙන ටෙක්ස්ට් එක දෙනවා මේ සිලෙක්ටඩ් වැලියු එක හරි අපි දැන් මේක රන් කරලා බලමු
හරි ඔයගලන්ට පේනවා මොකද වෙන්නේ රැන්ඩමකලි මෙහෙම ඇරෝස් ඉස්සරහට එනවා. දැන් මට ටිකක් අර මේ ස්පේසස් ගන්න ටිකක් වැඩි කරන්න ඕන මොකද සැරින් සැරේ දැන් යූසර්ට පොඩි ඉන්ටර්වල් එකක් දෙන්නත් එපා සැරින් සැරේ. ඒකින්ද මේ ස්පේසස් ගන්න වැඩි කරනවා. එතකොට ස්පේසස් රැන්ඩමකලි සිලෙක්ට් වෙන පොසිබිලිටි එක වැඩි. ඔය විදිහට සැරින් සැරේ තමයි එතකොට ඇරෝස් එන්නේ. එතකොට ඒ ඇරෝ එක මේ මුල්ලට ආපුවාම අපි ජෝස්ටික් එකෙන් සිලෙක්ට් කරන්න ඕන. ජෝස්ටික් එක පැත්තකට නමන්න ඕනේ ඇරෝ එක පැත්තට. එතකොට අපිට ලකුණු හම්බ වෙනවා. අපි වැරදි එකක් ඉවුරොත් හරි වැරදි එකක් කළොත් අපිට පුළුවන් ඕනනම් වැරදි එකක් ඉවුවොත් ලකුණු අඩු වෙන්න. මග ඇරියොත් අපිට කවුන්ට් එකක් දෙන්න පුළුවන්. ඔයා මග ඇරියේ කවුන්ට් එක. එතකොට ඒක පහට වැඩි වුණොත් ඔය අවුට් වෙන විදිහට ඒ විදිහට ගේම් එක හදන්න පුළුවන්. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. දැන් ඔයගලන්ට තේරෙනවා මෙතනින් 8 හම්බුණා. 8ට 7 ටෙක්ස්ට් එක දුන්නාම 8 නැති වෙලා යනවා. ඉතින් අපිට පුළුවන් මේ ජෝස්ටික් එකෙන් දෙන ඩිරෙක්ෂන් එක තියෙන්නේ. ඒ ඩිරෙක්ෂන් එක චෙක් කරලා බලන්න මේකේ තියෙන එකත් එක්ක සමාන වෙනවද කියලා. මේ කොටුවේ තියෙන එකත් එක්ක මේ ඩිරෙක්ෂන් එක සමාන වෙනවද කියලා. ඒක කරන්නේ කොහොමද? මේක උඩ මම ඩබල් ක්ලික් කරනවා. ඩබල් ක්ලික් කරලා ටෙක්ස්ට් චේන්ජ් කියන එකට යනවා. ඒක ටෙක්ස්ට් එක චේන්ජ් වුනහම කියලා. ඒ කියන්නේ පොස්ට් කියන එකේ ටෙක්ස්ට් එක චේන්ජ් වුනහම අපි අහලා බලනවා if post dot post නෙමෙයි label 8 එකේ ටෙක්ස්ට් එක ස්පේස් එකක්ද කියලා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ අපිට පුළුවන් end sub කියලා දෙන්න. එතකොට එතනින් එහාට මේ function exit sub කියලා දෙන්න. මොකද ස්පේස් එකක් නම් කිසිම දෙයක් කරාට මුකුත් වෙන්නේ නැහැ. අර arrow එකක් ආවොත් තමයි අපිට ඒක චෙක් කරලා බලන්න ඕනේ. ඒකින්ද label 8 එකේ තියෙන ස්පේස් එකක් නම් ඒක ගැන සලකන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපි යනවා මෙහෙම if label 8 එකේ text එක forward නෙමෙයි මේක මේ තියෙන forward උඩට තියෙන එක සහ post.text එක forward ද කියලා. ඒ දෙක සමාන වුණොත් නේ හරියන්නේ. ඒ කියන්නේ ඒක තමයි හරි මූවමන්ට් එක යූසර් ගේ. else if තව එකක් ගන්නවා මෙන්න මෙහෙම else if මේකේ තියෙන එක මේ අතට ඒක backද. ඔය විදිහට තව දෙකක් ගන්නවා. තව දෙයක් අරගෙන left එකයි right එකක් දෙනවා. ඔන්න ඔය විදිහට මේක left මේක right. හරි. මේ අවස්ථාවවලදී තමයි යූසර් හරි මූවමන්ට් එකක් කරලා තියලා හිතන්න පුළුවන්. else කියන්නේ අනිවාර්යෙන් එයා මොකද වැරදි මූවමන්ට් එකක් තමයි කරලා තියෙන්නේ. else එකේ. හරි. ඉතින් else වුණොත් අපිට පුළුවන් ලකුණු අඩු කරන්න යූසර් එකෙන්. එහෙම නැත්නම් මේ අවස්ථාවවලදී හරි කියලා දෙන්න. හරි වුණොත් අපිට පුළුවන් label text එක ඕනනම් කොළ පාට කරලා පෙන්නන්න. background color green. මොකද ඒක අපි හරියට press කරා කියලා පෙන්නන්න. හරියට joystick එක හරි පැත්තට ගෙනිච්ච කියලා පෙන්නන්න ඒක color එක green කරනවා. එහෙම නොවුනොත් ඒකේ color එක අපිට red කරන්නත් පුළුවන්. ඔන්න ඔහොම. දැන් අපි මේක රන් කරලා බලමු. ස්පේසස් තියෙන මේක අපිට මේකේ color එක transparent දෙමු. මේක මේවා වුණොත් මේකේ වෙන ස්පේස් එකක් ගන්න තියෙන transparent දෙමු. හරි. දැන් arrows එනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙහෙම joystick එක කොයි පැත්තට නැමුවා කියලා. කිසි දෙයක් නැති හින්දා මුකුත් වෙන්නේ නැහැ. යටට නැමුවා උඩට කොළ මෙහෙට හරි. තව අවුලක් තියෙනවා. දැන් මේක නියුට්‍රල් වුණොත් මොකද වෙන්නේ? නියුට්‍රල් වුණොත් ඒත් end වෙන්න ඕන. නියුට්‍රල්. පොස් එක නියුට්‍රල් නා. ඒත් end වෙන්න ඕන. නියුට්‍රල්. මොකද එයා කිසි දෙයක් ඔබලා නැති හින්දා අපි ආයෙ බලමු. හරි කොළ වුණා. කොළ මේක වෙන පැත්තකට නැමුවොත් මොකද වෙන්නේ? රතු වෙනවා මේ විදියට.
රතු වෙනවා. මේක හරි පැත්තට නැමුවොත් මෙයා කොළ පාට වෙනවා. හරි. කොළ පාට වෙනවත් එක්කම මේකේ ටෙක්ස්ට් එක මම 0 කරන එකත් කරනවා. ඒකට හේතුව මේකයි. ටෙක්ස්ට් 0 නෙමෙයි අපි ස්පේස් එකක් තියනවා. මේක හැම එකෙම තියමු. එතකොට මේකේ ස්පේස් එකක් තියන්නේ නැහැ. ඒකේ මුකුත් නොකර තියනවා. ඊට පස්සේ මේකේ ටයිම් එකෙන් දැන් ටෙක්ස්ට් එක අයින් වෙන වෙලාව තියෙනවනේ. ලේබල් ටෙක්ස්ට් එකෙන්. ඒකනේ යූසර් හම්බෙන අන්තිම මිලි තප්පරේ මේකේ අපිට මූවමන්ට් එක ගන්න. එතකොට මේ ටෙක්ස්ට් එක නැති වෙලා යන අවස්ථාව. ඒ ලේබල් 8 එකේ ටෙක්ස්ට් එක නැති වෙලා යන අවස්ථාව තමයි මේ තියෙන්නේ. ඒතකොට අපිට පුළුවන් චෙක් කරන්න if මෙතන උඩින්ම 8 එකට 7 එකේ ටෙක්ස්ට් එක ගේන්න කලින් ලේබල් 8 එකේ ටෙක්ස්ට් එක සමාන නැද්ද කියලා. සමාන නැද්ද ස්පේස් එකකට. සමාන නොවෙනවා කියන්නේ අනිවාර්යෙන් මූවමන්ට් එකක් මග ඇරිලා කියන එක. එතකොට අපිට පුළුවන් ඒත් රෙඩ් කරන්න කලර් එක මෙන්න මෙහෙම පටන් ගද්දී ඕනනම් මේක ට්‍රාන්ස්පරන්ට් කරලාම පටන් ගන්නත් පුළුවන්. එතකොට කලින් එකකින් රෙඩ් වෙලා තිබ්බොත් ඒක නැති වෙලා තමයි පටන් ගන්නෙ. එතකොට ලේබල් 8 එක බෑග්ග්‍රවුන්ඩ් කලර් එක රෙඩ් වෙනවා මූවමන්ට් එකක් මග ඇරුණොත්. හරි. අපි මේක රන් කරලා බලමු. හරි ඔයගොල්ලන්ට පේනවා මොකද වෙන්නේ? ඒක රතු වෙනවා අපිට මග ඇරුණා. හරි පැත්ත නැමුවොත් තමයි ඔයගොල්ලන්ට පේනවා රතු වෙන්නේ නැහැ. අපි මේ හරියට මූවමන්ට් එක කරොත්. ওই විදියට. ඒක මූවමන්ට් එක කරද්දි මොකද වෙන්නේ? ඒක ඇතුලේ තියෙන ඇරෝ එක නැති වෙලා යනවා. ඒකින්ද අර ටයිම් එකට හම්බෙන්නේ නැහැ ඇරෝ එකක් ඇතුලේ ස්පේස් එකක් හම්බෙන්නේ. එතකොට ওই විදියට අපි වැරදි පැත්තට කරොත් ඒක වැරදි කියලා කියනවා. හරි පැත්තට කරොත් කොළ පාට වෙලා ඒක ටෙක්ස්ට් එක නැති වෙලා යනවා. හරි. දැන් මම මොකද කරන්නේ? මම ස්කෝ කවුන්ට් එකකුත් දෙනවා. මේක SCR කියලා දෙනවා වේරියබල් එක. මේකේ ටෙක්ස්ට් එක ලොකු කරමු. මේ දෙක ඕනනම් අපිට දැන් හයිඩ් කරලා දැන් මෙහෙම උඩට කරමු. ඒ දෙක තියෙන්න ඕන තාම. මොකද අර ලේබල් එකේ වැලියු එක රීඩ් කරගන්න හින්දා බලමු. ඒක නැති වුණත් ප්‍රශ්නයක් නැහැ මං හිතන්නේ. නෑ ඒක නැති වුණත් නම් ප්‍රශ්නයක් නැහැ. කමන්නේ අපි දෙකේම තියමු අපිට පස්සේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරද්දී ඕන වුණොත් කියලා මේ ලේබල් එකට අපි ගමු ස්කෝ 0 කියලා ගමු. මේකේ නම අපි SCR කියලා දුන්නා. මෙතන green වුණොත් මේ එක අවස්ථාවකදී green වුණොත් අපිට පුළුවන් variable එකක් හදාගමු s කියලා. dim s as string equal 0. මේකේ s ට එකතු කරනවා 10ක්. අපේ අගේ හරි ගියෝ. ඒ කියන්නේ අපේ මූවමන්ට් එක හරි නම් 10ක් එකතු කරනවා. වැරදුනොත් 10ක් අඩු කරනවා. wrong movement එකකදී. හරි. අන්තිමට මොකද කරන්න ඕන? මේකේ scr.text equal score කියලා and scr. s කියලා දෙනවා. අපි බලමු ස්කෝර් එක බිංදුවේ තියෙන්නේ. දහයක් එකතු වුණා 20යි 30යි ඔය විදියට වැලියුස් එනවා. වැරදි මූවමන්ට් එකකදී අඩු වෙන්නත් ඕන. අනිත් අවස්ථාවවලදී එකතු වෙන්නත් ඕන. ඒ ටික හරි. අයි බලමු ආයෙ ටිකක්. හරි වැරදි එකක් වුණොත් අඩු වෙනවා. හරි. අර අතෑරන අවස්ථාවවලදී අපිට පුළුවන්
mist කියලා මේකක් ගන්න තව ලේබල් එකක් ගමු MSD කියලා MSD කියලා SD මේකේ mist පහෙන් බිඳුවයි කියලා දෙනවා. ඒ කියන්නේ අවස්ථා පහක් දෙනවා. යූසර්ට මග ඇරෙන්න පුළුවන්. පහ පැන්නොත් තමයි අවුට් වෙන්නේ. දැන් මම මොකද කරන්නේ මේකේ dim ms sorry string නෙමෙයි මේක integer. මම හිතන්නේ එතන as integer 0 බලමු කලින් අවුලක් තිබ්බ පළවෙනි ඇරෝ එකට ලකුණු එකතු වෙන්නේ නැති ප්‍රශ්නයක් තාමත් ඒක නම් තියෙනවා වගේ මේක මම ප්‍රෝග්‍රෑම් එක ක්ලෝස් කරලා රීඩ් කරන්න බැරුව වෙනවා මම ඒක මේ try එකක් ඇතුලේ ලියනවා ඒකින්ද try එකක් ඇතුලේ. එතකොට මොකද වෙන්නේ ප්‍රෝග්‍රෑම් එක ක්ලෝස් කරද්දි error එකක් දෙන්නේ නැහැ. එහෙම දෙද්දි ක්ලෝස් කරා කියලා normal විදිහට ක්ලෝස් වෙනවා error එකක් එන්නේ නැහැ. මේකේ වැරදි මූවමන්ට් එකකදී ඒ කියන්නේ sorry මගහැරන අවස්ථාවකදී කෝ ටයිමර් එකේ මේ රෙඩ් වෙන මගහැරන අවස්ථාවේදී empty එකක් එකතු කරන්න පුළුවන්. එකතු කරනවා වගේම msd.text equal missed මෙහෙම දුන්නා and අපේ m variable එක /5 හරි අපි බලමු දැන් 10යි 20යි 30යි 40යි මගහරිමු දැන් 1යි 2ක් මගහැරුණා හරි මගහැරියේ නෑ ඔය විදිහට අපිට ගේම් එක ටෙස්ට් කරලා බලන්න පුළුවන් හරි මූවමන්ට් දීලා වැරදි මූවමන්ට් දීලා හරියට අපේ ගේම් එක වැඩ කරනවාද කියලා හරි අපිට චෙක් කරලා බලන්න පුළුවන් අන්තිමට මෙතන දැන් m එකතු වෙන අවස්ථාව තියෙන්නේ එතනින් if m සමානද 5ට කියලා m සමාන වුණොත් 5ට tmr time එකනේ .stop message box game over හරි message box එකක් දෙනවා game over කියලා score එකක් අර එහෙම එකතු වෙනවා miss දෙකක් වෙනම එකතු වෙනවා සයි 30යි 40යි හරි ඔය විදියට මෙයා වෙනවා මම දැන් මග අරිනවා 1යි මිස් 3 එකක් 2යි 3යි 4යි 5යි හරි ගේම් ඕවර් කියලා එනවා හරි ඔය විදියට අපිට පුළුවන් ගේම් එකේ ගේම් ඕවර් කියන ස්ටෙප් එක හදන්න තව අපි පොඩ්ඩක් මේකේ ටයිමර් එක ඉන්ටර්වල් එක අඩු කරලා බලමු. මේක 500ක් වගේ දෙමු. එතකොට මේක ටිකක් ස්පීඩ් එනවා. ඔන්න ඔය වගේ. එතකොට යූසර් ඉක්මන් වෙන්න ඕන. ඔන්න ඔය විදිහට මම හිතන්නේ දැන් නම් ගේම් එක හොඳ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. හරි. අපේ වැඩේ සාර්ථකයි හිතුවටත් වැඩිය ඉතින් මං හිතනවා ඔයගලන්ට මේක තේරෙන්න ඇති කියලා මේක සිම්පල් ගේම් එකක් vb.net වලින් තමයි ගේම් එකේ ඉන්ටර්ෆේස් එක ලිව්වේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වේ Arduino වලට මේකේ ජොයිස්ටික් එකේ වැලියු එක රීඩ් කරගන්න ඉතින්
හරි එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. නැත්තම් තව ගොඩක් දික් වෙන වීඩියෝ එක නැත්තම් තව ගේම් එකේ පොඩි ඩෙවලොප්මන්ට් වගේක් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මේක කරන්න අදහසක් තියෙනවා නම් ආසාවක් තියෙනවා නම් කරලා බලන්න. ඉතින් ඔයගොල්ලන්ට මම අයිඩියා ටිකක් දෙන්නම් තව. මේක ගේම් එක තව හුඟක් තව දුරට ඩෙවලොප් කරනවා නම් ඔයගොල්ලෝ දකින්න දැන් මෙතන මම ගත්තේ x ගියාගේ 300ට අඩුයි y ගියාගේ නියුට්‍රල් තියලානේ. ඒ වගේම පුළුවන් x ගියාගේත් වැඩි y ගියාගේත් x ගියාගේ 300ට අඩුයි y ගියාගේ 300ට අඩුයි කියලා තව ඇන්ගල් එකක් ගන්න. එතකොට ඔයගොල්ලෝ මේ ගේම් වල දැකලා ඇති මේ වගේ ගේම් වල ගේම් එක ටිකක් ඩිෆිකල්ට් වෙනවා තව ලෙවල් ඉස්සරහට යනකොට. ඔයගොල්ලන්ට පුළුවන් ඕන ලෙවල් ඉස්සරහට යනකොට ටයිම් එකේ යගේ මේ ඉන්ටර්වල් එක අඩු කරන්න. එතකොට මේ කියන්නේ ස්පීඩ් එක වැඩි වෙනවනේ. එතකොට තව ඩිෆිකල්ටි එක වැඩි වෙනවා. තව ඕනනම් පුළුවන් ඇලේට ඇරෝස් දෙන්න. ඒ කියන්නේ ඉස්සරහට පිටිපස්සට දෙපැත්තට නෙමෙයි නිරිත ඊසාන වගේ ඒ වගේ දිශාවලටත් මේකේ මේ values දෙන්න පුළුවන් මේ රීඩ් කරගන්න ඇන්ගල් එක. එතකොට ගේම් එක තව ටිකක් ඩිෆිකල්ට් වෙනවා. පැති 8කට ගේම් එක ජෝස්ටික් එක හරවන්න ඕන. ගේම් එකේ තව ලෙවල් ඉස්සරහට යන්න ඒ විදිහට ඔයගොල්ලන්ට මේක තව ඩෙවලොප් කරන්න පුළුවන්. මේකට තව ඉන්ටර්ෆේස් එක හොඳට හදන්න ඉතින් වැඩ ගොඩක් කරන්න පුළුවන්. ඉතින් මට වෙලාවක් හම්බුනොත් මම මේ ගේම් එක සම්පූර්ණයෙන් ඩෙවලොප් කරනවා. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. මේ විදිහට හරි ලේසියෙන් පුළුවන් Arduino වලින් අපිට ඕන කරනවා. දැන් මේකේ මම ගත්ත joystick module එක විතරයි. මම ඔයගොල්ලන්ට තව idea එකක් දෙන්නම්. මම ගාව තියෙන module එකක්. මේකත් game develop කරන්න හොඳ module එකක්. හරි. ඉතින් මෙන්න මේ module එකට කියන්නේ accelerometer කියලා. මේකත් game develop කරන්න හොඳම module එකක්. මොකද හේතුව තමයි මේකේ අපිට පුළුවන් ඔයගොල්ලෝ දන්නා ඒ ගේම් ඔයගොල්ලෝ ගහලා ඇති ප්ලේ කරලා ඇති ගේම් මොබයිල් ගේම්ස් ෆෝන් එක එහෙට මෙහෙට හරවද්දි කාර් ගේම් වගේ ඒ කාර් එක කන්ට්‍රෝල් වෙන ෆෝන් එක එහෙට මෙහෙට හරවද්දි ඉතින් මේ මොඩියුල් එකේ තියෙනෙත් ඒ වගේ අර ෆෝන් එක ඇතුලේ තියෙන ෆෝන් එකේ ඇන්ගල් එක අඳුන ගන්න පුළුවන් විදිහක් තමයි මේ මොඩියුල් එකෙත් තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් XYZ දැන් මේක හරියට ග්‍රවුන්ඩ් එකට කියන්නේ පොළවට සමාන්තරව නම් තියෙන්නේ එක කෙලින් අපිට XYZ අගයන් එන්නේ 0.0 කියලා. ඒ වගේ මේක ඇල කරොත් අගයක් එනවා වෙනස් වෙලා. එතකොට ඒකෙන් අපිට පුළුවන් මේක කොච්චර ඇන්ගල් එකකින්ද තියෙන්නේ කියලා මම ඔයගලන්ට ඒකේ කෝඩින් එක පෙන්නන්නම්. මගේ බ්ලොග් එකේ ඒක තියෙනවා. ටිකක් ලොකු කෝඩින් එකක් හැබැයි ඒකේ කියන්නේ අවුට්පුට් එක ගන්න එක accelerometer මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට මේකේ මේ ලොකු කෝඩ් එකක් කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ මේකේ අර ලයිබ්‍රරි එකක් ඉන්ක්ලූඩ් කරගන්න එක. එතනින් එහාට නම් එච්චර ලොකු දෙයක් නැහැ. මට මතක විදිහට ටික ලොකු කෝඩ් එකක් තිබ්බගේ මතක. ඉතින් කොහොම හරි මේක තමයි කෝඩ් එක. මෙතනින් අන්තිමට xyz කියලා variable තුනකට values එනවා. මේකේ library download කරගෙන ඒක දාගන්න Arduino වලට. එතනින් ඔයගලන්ට game එකක් තව develop කරන්න පුළුවන්. stick එකයි මේ වගේ module තව module දාලා Arduino board එකට ඔක්කොම connect කරලා හොඳ console game එකක් design කරගන්න පුළුවන්, develop කරගන්න පුළුවන්. language එක ප්‍රශ්නයක් නෑ. game එකේ interface develop කරන මොකද හුඟක් language වල serial port එකේ value එක read කරගන්න පුළුවන්. එතන ඉහට interface එක මට VB වලින් interface එක හදාගන්න ලේසි වෙන හින්දායි මම VB.net use කරේ. නැත්නම් ඔයගලන්ට වෙන language එකක් උනත් interface එක හදන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් ඉතින් හරි එහෙනම් වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. තව ඔයගලන්ට මම එක දෙයක් පෙන්නන්නම්. ගේම් ගැන කතා කරපු හින්දා මම ඩෙවලොප් කරපු ගේම් එකක් තියෙනවා. ඒකත් ඔයගලන්ට පෙන්නන්න ඕන කියලා හිතුණා. මේ තියෙන්නේ ගේම් එක. මේ ගේම් එක මම ඩෙවලොප් කරේ Unity වලින්. ඔයගොල්ලෝ Unity දන්නවා ඇති. ලංකාවේ අර කංචායුධ හැදුවේ Unreal Engine 4 එක. ඉතින් ඒ වගේ මේක Unity කියන්නේත් ඒ වගේම ගේම් එන්ජින් එක ලෝකේ ප්‍රසිද්ධම එකක්. පළවෙනි ගේම් එන්ජින් 10 අතර තියෙන. ඉතින් Unity එක එතකොට Blender කියන software එකෙන් තමයි මේකේ මේ එක එක objects මේ කාඩ් එක නත්තල් ගස් ඒවා ඩිසයින් කරගත්තේ. මට මේකේ මේ ගේම් එකේ ඔයගලන්ට source code එක දෙන්න ආස හිතුනේ. උනාට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මගේ source code එක නැති වෙලා තියෙන්නේ. උනේ මේකයි මගේ hard එකක් පිච්චුණා. ඉතින් ඒ hard එකේ තිබ්බේ මේ ගේම් එක මම ඒ කාලේ develop කරගෙන ඉඳි hard එක develop කරලා කාලයක් ගියාට පස්සේ hard එක
ක්‍රෑෂ් වුණේ වැඩ වෙන්නේ නැතුව ගියේ. කොහොම හරි වාසනාවට මේ ගේම් එකේ ගේම් ෆයිල් ටික සෝස් එක නැතුව මම drive එකට අප්ලෝඩ් කරලා තිනවා. ඉතින් ගේම් එක මට තිබ්බා. හොයාගන්න පුළුවන් වුණා මගේ Google Drive එකෙන්. ඉතින් ගේම් එකේ link එකත් මම description එකේ video description එකේ දාන්නම් ඕන අය download කරගන්න. මේ වගේ games හදන්න try එකක් දෙන්න. මොකද මේ වගේ game එකක් හදන විදිහත් මම tutorial එකක් ගන්න හිතන් ඉන්නවා. ඒ වුණාට lap එකට ටිකක් බර වැඩි මගේ lap එකේ performance එක ඒ දවස්වල හරියට lap එක දුක් විඳා මේ game එක develop කරන්න ගිහිල්ලා. හරි එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මම නවත්තනවා මෙතනින්. මේකේ මේ ප්‍රෝග්‍රෑම් එකේ source code එකත් එක්ක මම download කරගන්න link එක description එකට දාන්නම්. එතනින් download කරගන්න ඕන අය. අර game එකේ link එකක් දාන්නම්. Arduino World blog එකේ link එක තියෙනවා. ඒකෙන් download කරන්න. එහෙම නැත්නම් Arduino PDF එකක් තියෙනවා මගේ. ඒක tutorial PDF එක download කරගන්න. ඉතින් මම හිතනවා PDF එකට වැඩිය නම් මේ blog එක හොඳයි. මොකද PDF එකේ coding එකයි ඒක explanation එකයි විතරයි තියෙන්නේ සිංහලෙන්. අර introduction එක ඔක්කොම තියෙන්නේ blog එකේ. ඉතින් ඒක ගන්න blog එකෙන් Arduino ගැන ඉගෙන ගන්න. හරි එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.